समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता तद्धम्मं मुनिराजन्त शृण्वन्तु सग्गमुक्खदम् धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से कथमाच भिक्खवे सम्मा समाधिद भिक्खवे भिक्खु विविच्चैव कुशले धम्मे विविच्चैव कामे विविच्चैव कुशले धम्मे तवितक्कं सविचारं विवेकजं पीतिसुखं पठमज्ञानं उपसंपद्य विहरतीति पिंगबत्नी समाधि भावना वशයෙන් सतिයක් පමණ භාවනා කරලා අවසානයේ කෙරෙන ධර්මදේශනේට කන් දීමටයි හැම දිනාගෙම බලාපොරොත්තු. හැම භාවනා වැඩසටහනකදීම ඊට අදාළ ධර්මදේශනයක් පවත්වනවා. තමන් කරන ලද භාවනාවේ තවත් මොනම හරි අඩුළු හොඬුකම් තියෙනවා නම් ඒවා සකස් කර ගැනීමට මේ ධර්ම දේශනාව ප්‍රයෝජනවත් වෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම පිළිබඳව අනුශාසනා කරන්නට අවශ්‍ය නැහැ. හැමදෙනාම බණ අහන්න ඉතාම හොඳම මට්ටමේ ඉන්නේ. පැයක් පමණ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනම හැමදෙනාම ඉතා හොඳින් ශ්‍රවණය කරලා තවදුරටත් තමන්ගේ භාවනා ගුණ වැඩි දියුණු කරගෙන ඉතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගයේදී සම්මා සමාධිය පිළිබඳව
දේශනා කළ පුංචි කොටසක් මේ මාතෘකාවට ගත්තේ. මේ දවස් ටිකේ අපි සමාධිය වැඩුව නිසා ඒ ගැන ටිකක් සාකච්ඡා කිරීම ප්‍රයෝජනවත් වෙනවා. කතමාච භික්ඛවේ සම්මා සමාධි. මහණෙනි සම්‍යක් සමාධිය කියන්නේ මොකක්ද? සම්‍යක් සමාධි කියනකොට යහපත් හොඳ සමාධිය කියලා වචනයකින් දෙකකින් තෝරනවා. ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සම්‍යක් සමාධිය කියන්නේ මොකක්ද කියලා දේශනා කරලා තියෙනවා. පළමුවෙන්ම දේශනා කරනවා ඉද භික්ඛවේ භික්ඛු මහණෙනි මේ ශාසනයෙහි භික්ෂුව විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේ කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙනුත් වෙන්වම. කාමයන් කියනකොට අපි නිතර කතා කරන රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම මේ පහ තමයි අදහස් කරන්නේ. ඒ කාමයන්ගෙන් වෙන් වෙලා කාමයන්ට පිටුපාලා ඒකට කියනවා නෛෂ්ක්‍රම්‍ය කියලා. කාමයන්ගෙන් වෙන් වෙලා කාමයන්ට පිටුපාලා ක්‍රියා කිරීම. කාමයන්ගෙන් වෙන් වෙලා විවිච්ඡ කාමේ ඔය කියන රූපකාමාදී කාමයන්ගෙන් වෙන් වෙලාම විවිච්ඡා කුසලේහි ධම්මේ අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙලා. මෙතන අකුසල ධර්මයන් කියනකොට අදහස් කරන්නේ නීවරණ ධර්මයන්. කාමච්ඡන්දාදී නීවරණ පහ. ඒවා තමයි අකුසල ධර්ම. එතකොට කාමයන්ගෙනුත් වෙන් වෙලා අකුසල ධර්මයන් නැමැති නීවරණයන්ගෙනුත් වෙන් වෙලා. ඊළඟට සමාධියේ තියෙන අංග ටික වදාරන සවිතක්කං සවිචාරා විතරකය විචාරය සහිතෝ පීති සුඛං ප්‍රීතිය සැපය ඊළඟට විවේකයෙන් උපම්න ප්‍රීති සුඛ ඇති ඒකාග්‍රතාවය ඇති. පඨමං ධානං පසම්පද්ද විහෙරති. ප්‍රථම ධානය උපදවාගෙන ඒක එළඹ වාසය කර. සවිතක්කං සවිචාරං විවේකජං. විවේකජං කියන්නේ චිත්ත විවේකයෙන් උපන්නා වූ
චිත්ත විවේකය කියන්නේ හිත ලෞකික වශයෙන්ොත් ලෝකෝත්තර වශයෙන්ොත් කෙලසුන්ගෙන් මුදා ගැනීම. මෙතන අදහස් කරන්නේ ලෞකික වශයෙන් හිත කෙලසුන්ගෙන් මුදවා ගැනීම. විවේකය කියන්නේ ඒකයි. ඒ විවේකයෙන් උපන් සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං. විතරක විචාර සහිත වූ චිත්ත විවේකයෙන් උපන් ප්‍රීති සුඛ ඇත්තා වූ කොට ඒකාග්‍රතා කියලා පදයක් නැහැ. අපි කියනවා ඒකාග්‍රතා කියලා, නමුත් පදයක් නැහැ. මේ විසුද්ධි මාර්ගාදී සියලුම අටුවාවලත් පහ තියෙනවා. චූල වේදල්ල සූත්‍රය කියන එකේදී සරියොත්තාමඳුරෝ අදාරලා තියෙනවා ප්‍රථම ඥානයේ අංග 5කින් යුක්ත වෙනවා කියලා. ඒ නිසා ඒ පදේ නැති වුණාට මේ අංග 5 කොහොමත් සම්පූර්ණ වෙනවා ගැලෙනවා. විතරක විචාර ප්‍රීති සුඛ කියන හතර දේශනාවෙන් කියවෙනවා. ඒ හතර එනකොට ඒකාග්‍රතාවයත් නිරායාසයෙන් වෙනවා. සිත එකඟ වීම. පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. ප්‍රථම ඥානය උපදවාගෙන එයට එළඹ වාසය කරනවා. මේ සම්මා සමාධිය කියනකොට ප්‍රථම ධ්‍යාන 2 3 4 ධ්‍යාන 4ක් තියෙනවා. ඒ හතරම මේකට අයිති වෙනවා. අභිධර්ම ක්‍රමයේ හැටියට 5ක් තියෙනවා. ඒ ඔක්කොම සම්මා සමාධියට අයත් වෙනවා. ඒකට මෙතන අදහස් කරන්නේ අර්පණා සමාධිය කියන ධානයක් පිළිබඳව. ඒ ධානය කියන එක ක්ෂණිකව ලබනව නෙමෙයි. භාවනා කරලා මුලදී ඇති කරගන්නට ඕන උපචාර සමාධිය කියන එක. උපචාර කියන්නේ ළඟ හැසිරෙනවා. කුමක් ළඟද හැසිරෙන්නේ? අර්පණා සමාධිය ළඟ, ධානය ළඟ. අර්පණා සමාධිය කිව්වත් ධානය කිව්වත් මේකේ අර්ථයේ වෙනසක් නැහැ. ඒ ළඟ ඇසිරෙන සමාධිය තමයි උපචාර සමාධිය කියලා කියන්නේ. මුලින් ඇති වෙන්නේ ඒකයි. අටුවාවල සමහර තැන්වල මූල සමාධිය කල හැකුත් කියලා තියෙනවා. ඒ මූල සමාධිය කියන්නේ උපචාර සමාධියක්වත් ඇති වෙන්නේ ඉස්සෙල්ලා පහළ වෙන මේ ලාබාල සමාධියක්. හරියට ශක්තිය නැති ලාබාල සමාධියක්. උපචාර සමාධිය පහළ වෙලා ඒක ශක්තිමත් වුණාම තමයි අර්පණා සමාධිය කියන එක පහළ වෙන්නේ. මේ දෙකේම තියෙනවා අර කියාපු සමාධි අංග 5. විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා.
උපචාර සමාධිය කියන එක මේ බලවත් නැහැ කාමාවචර සමාධියක්. බලවත් නැහැ ඒක. අර්පණා සමාධිය කියන එක බලවත් එකක්. ඒකට කියනවා රූපාවචර සමාධි කියලා. කාමාවචර සමාධිය කියන ඔය උපචාර සමාධිය උපදවාගෙන පිරෙන්නේ නැතුව වාසය කළොත් මරුණන් පස්සේ දිව්‍ය මනුෂ්‍ය වශයෙන් උපදිනවා. කාමාවචරයි කියන්නේ ඒකයි. ධානයේ අර්පණා සමාධියක් උපදවාගෙන ඒකෙන් පිරෙන්නේ නැතුව වාසය කළොත් එහෙම ඒ ධානයේට ආයති බඹලව උපදින බ්‍රහ්ම පාරිසජ්ජාදී මේ පහළ බඹලවක උපදින ප්‍රථම ධානය. ඒකයි මේ රූපාවචර කියලා කියන්නේ. කාමාවචරයි රූපාවචර දෙකේම තියෙන සමාධි අංග. උපචාර සමාධියේදී බලවත් නැහැ, අර්පණා සමාධියේදී ධානයකදී ඒක බලවත් වෙනවා, ශක්තිමත් වෙනවා. මොනවාද මේ අංග? ඒ ගැන ටිකක් තේරුම් කරලා දෙන්නට ඕන. පළවෙනි එක තමයි විතර්කය. විතර්කය කියන්නේ හිත නිතරම අරමුණට නංවන ගතිය. ඔය ධානයේදී පමණක් නෙවෙයි. අපි විදර්ශනා භාවනා කරනකොට ඔය ආනාපාන සති අරමුණට සංවේදනාදී විදර්ශනා අරමුණකට නිතරම යොමු කරන්නේ මේ විතර්කයේ කියන ධර්මයෙන් තමයි. අරමුණට යොමු කරනවා, අරමුණෙහි යෙදෙනවා. විතර්ක කියන්නේ ඒකයි. කල්පනා කරනටත් විතර්ක කියනවානේ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. තනත් විතර්ක කියනවා. දැන් මෙතන විතර්ක කියන්නේ සමාධි අරමුණ ගැනම කල්පනාව. ඒකටම යෙදෙනවා. නැවත නැවත ඒ සමාධි අරමුණේම ඒකෙම පිහිටනවා. ඒකටම නැමෙනවා. ඒකයි විතර්ක කියලා කියන්නේ. විචාර කියලා කියන්නේ ඒ අරමුණේම කරකවනවා. අරමුණෙන් පිට යන්න නොදී අරමුණේම කරකවනවා. අපි හිතමු ආනාපාන සතිය කියලා. ඒ හුස්ම ගන්න හෙළන අරමුණට නිතරම නංවන්නේ, යොමු කරන්නේ විතර්කයෙන් තමයි. ඊළඟට අරමුණෙන් පිට යන්න නොදී ඒකෙම කරකවන්නේ විචාරය නිසා තමයි. ඔය සමාධි භාවනාවේදී ප්‍රබලම අංග දෙක තමයි විතර්ක විචාර කියන දෙක. ඒ දෙකේ බලයෙන් තමයි අනික ඔක්කොම කෙරෙන්නේ. උපමාවට පෙන්නලා තියෙන්නේ ඔය ඈත ඉහළ ආසේ උකුස්ස පියාසර කරන බොහෝම ඉහළ. ඔව් වරද්දකත්වනක් තටු ගහනවා. ඊට පස්සේ තටු ගහන්න නැතුව වටේම කරකවෙනවා. දකින්න ලැබෙනවා.
අර උකුස්සා කීපවරක් තටු ගහන්න වගේ තමයි විතර්කය අරමුණට නංවනවා. තර්කයෙන් කරන්නේ ඒකයි. ඊළඟට තටු ගහන්න නැතුව උකුස්සා වටේ කරකැවෙන්න වගේ විචාරයෙන් මේ අරමුණේම කරකවනවා. ඉතින් ඔන්න ඔය ක්‍රියා දෙක නිසා තමයි හිතට පිටපනින්න අවස්ථාවක් නැති වෙන්නේ. ඔය දෙක මේ විදර්ශනා භාවනා කරනකොටත් ක්‍රියා කරනවා. සමාධි භාවනා කරනකොට වැඩියෙන් ක්‍රියා කරනවා. එතකොට මේ සමාධියේ ප්‍රථම ධානයෙහි විතරක විචාර කියලා අංග දෙකක් තියෙනවා. ආනාපාන සතිය ගත්තොත් විතරකයෙන් කරන්නේ මොකද? ඒකෙන් නිතරම ආනාපාන සතියට හුස්ම ගන්න හෙළන එකට හිත යොමු කරනවා, නංවනවා. නිතරම මේකට නංවනවා. විචාරයෙන් මොකද කරන්නේ? ඒකෙන් පිට යන්න නොදී ඒකෙම කරකවනවා. විතරක විචාර කියන්නේ ඕක තමයි. සවිතක්කං සවිචාරං. විතරක සහිත විචාරයේ සහිත. ඔය විතරක කියන එක සමාධියේදී පමණක් නෙමෙයි අනිත් තැන් වලටත් යෙදෙනවා. මේ සමාධියේ තමයි බලවත්වම ක්‍රියා කරන්නේ. එතකොට මේ අර්පණා සමාධියයි කියන ප්‍රථම ධානය විතරක විචාර කියන අංග දෙකෙන් යුක්තයි. පළවෙනි අංග දෙක. ඊළඟට තුන්වෙනි අංගය තමයි ප්‍රීතිය. හිතේ කය පිනා යන ස්වභාවය. විශේෂයෙන් හිත පිනවන හිතේ සතුටගෙන දෙන ස්වභාවය තමයි ප්‍රීති කියලා කියන්නේ. කොහොමද මොකද මේ ප්‍රීතිය පහළ වෙන්නේ? අර විතර්ක විචාර දෙකෙන් භාවනා අරමුණ පිට යන්න නොදී ඒකම කරකවනවා, ඒකම පවත්වා ගන්න. දැන් එතකොට හිත පිටපනින්නේ නැහැ. පිටපනින්නේ නැතිකොට තමන්ගේ භාවනාව ඉතා හොඳයි කියලා සතුට ප්‍රීතිය ඇති වෙනවා. හිත පිනාගෙන යන ගතිය ඇති වෙනවා. ඔය කුද්ධික, කනික, කාන්තික, උබ්බේක, පරණ කියලා ප්‍රීති පහක් තියෙනවා. පංචවිධ ප්‍රීතිය කියන්නේ පස්වන ප්‍රීතිය. මේ ප්‍රීතිය පහළ වෙනවා අර විතරක විචාර දෙකේ බලවත්කම නිසා තමයි මේක ඇති වෙන්නේ. එකාතකින් බැලුවහම මේ ප්‍රධානම දෙක විතරක විචාර ඒ දෙකේ බලය නිසා තමයි ඒක ප්‍රතිඵල වගේ තමයි අනික් අංග තුන පහළ වෙන්නේ. ප්‍රධාන දෙක අර දෙකයි. ප්‍රීතිය තුන්වෙනි එක ප්‍රීතිය. හිත පිනා යන ගතිය. විතරකයෙන් අරමුණට නිතර නංවනකොට විචාරයෙන් අරමුණේම රඳවනකොට ක්‍රියා කරනකොට හිත පිට යන්නේ නැහැ. එතකොට හොඳට ප්‍රීතිය ඇති වෙනවා.
තුන්වෙනි අංගය තමයි ප්‍රීතිය. හිතේ ඇති වෙන ප්‍රීතිය. ඊළඟට හතරවෙනි අංගය සුඛය. ප්‍රීතිය කියන එක ටිකක් ඖදාරිකයි, ගොරෝසු ගතියෙන් යුක්තයි. සුඛය කියන එක එහෙම ගොරෝසු එකක් නෙමෙයි, ඊට වැඩිය සාන්තයි. හිතේ කයේ සැපය. සුඛය කියන්නේ ඒකයි. හිතටත් බොහොම සුවයක්, කයටත් බොහොම සුවයක්. මොකද දැන් අර විතරක ਵਿਚාර දෙකේ බලයෙන් හිත පිට පනින්නේ නැහැ. එතකොට සතුට ඇති වෙනවා. ඒකම හිතේ කයේ දෙකේම හොඳට සුවයක්, මිහිරි සුවයක් ඇති වෙනවා. ඒක කාම සුවයක් නෙවෙයි, නිරාමිෂ සුවයක්. තණ්හාවෙන් නිස්සිත වූ සුවයක් නෙවෙයි, තණ්හාවෙන් වෙන්නුන සුවයක්. සුඛය පහළ වෙනවා. ඒ හතරවෙනි අංගය. ඊළඟට පස්වෙනි එක තමයි ඒකග්ගතා කියන අංගය. අභිධර්මයේ හැටියට ඒකග්ගතා, සිතේ එකඟ බව, එක අරමුණක පිහිටන බව. හිත හොඳට එකතු වෙලා කැටි වෙලා පිහිටා සිටින බව. ඔය පායන කාලේට ගුරු පාරවල් වල වාහන යනකොට කවුරුත් දකින පලාතෙම දූවිලි විසිරී යනවා. ඊළඟට වර්ෂාවක් වැස්සාම ඒ දූවිලි විසිරී යාම සම්පූර්ණයෙන් නවතිනවා. ඒ වගේ මේ හිත කැටි වෙන, එකතු වෙන ගතිය තමයි ඒකග්ගතා නමින් සඳහන් වෙන්නේ. එතකොට මෙන්න මේ පහ බුදුරජාණන් වහන්සේ වදාරනම සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියලා. ඒකග්ගතාවේ මෙතන දේශනාවේ පදයක් වශයෙන් නොකියුණාට ඒකත් අනිවාර්යයෙන්ම ලැබෙනවා. තර්ක විචාර පීති සුඛ කියන මේ හතර ක්‍රියාත්මක වෙනකොට චිත්ත නිකම්ම එකඟ වෙනවා. ඒ නිසා ඒකාග්‍රතාවයක් ගන්නවා. මෙන්න මේ අංග පහෙන් යුක්ත පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති. ප්‍රථම ඥානය උපදවාගෙන ඒකට එළඹ වාසය කරනවා කියන එකයි. සම්මා සමාධි නමින් බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඔය අංග පහෙන් යුක්ත එකට කියනවා අර්පණා සමාධිය කියලත්, ධ්‍යාන ප්‍රථම ධ්‍යානය කියලත් කියනවා. මෙන්න මේ අංග පහෙන් යුක්ත ප්‍රථම ධ්‍යාන උපදවාගෙන ඒකට එළඹ වාසය කරනවා. ඒ සමාධියේ ප්‍රථම පියවර තමයි. එතකොට කලින් සඳහන් කළ උපචාර සමාධිය, ඒකත් භාවනා කළාම හුඟක් බලවත් වෙනවා. බලවත් බවට පත් වෙනවා. සිත
අරමුණෙන් පිට පනින්නෙම නැතුව පීඨා සිටින්න තරමට ශක්තිමත් වෙනවා. අචාර සමාධිය. ධම්මේ ප්‍රථම ධානයේ උපදවාගෙන ඒකට එළඹ වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරන එක තමයි සම්මා සමාධිය. එතකොට මේ ප්‍රථම ධානයට එළඹ කොහොමද වාසය කරන්නේ? එතන පොඩි ගැටලුවක් වගේ තියෙනවා. කොහොමද ඒකට එළඹ වාසය කරන්නේ? දැන් මාර්ග ඥානයක් පහළ වුණාම නම් සියලුම ආර්ය ශ්‍රාවකයෝ දැනගන්නවා මම මාර්ගයකට ඵලයකට පත් වුණා කියලා. ඒ මාර්ග චිත්ති වීතිය අවසන් වුණාම ප්‍රත්‍යවේක්ෂාසිත කියලා පහළ වෙනවා. ඒකෙන් කරන්නේ මොකද? මාර්ගය ඵලය නිවන කියන මේ තුන ප්‍රධාන වශයෙන් නැවත මෙනෙහි කරනවා. ප්‍රත්‍යවේක්ෂා කියන්නේ ඒකයි. එතකොට මාර්ගය ඵලයකට පත් වෙච්ච කෙනෙක් අනිවාර්යයෙන්ම දැනගන්නවා තමන් ඒකටපත් වුණා කියලා. හැබැයි නංගන් වශයෙන් දැන නොගන්න පුළුවන්. තමන්ගේ ජීවිතයේදී කවදාවත් නොලැබුණු ශාන්තියක්, වචනයෙන් කියන්න බැරි සැනසෙල්ලක්, මහා බරකින් නිදහස් වෙනවා වගේ ඒ විදිය ඇඟීම් වැටහීම් ඇති වෙන්න පුළුවන් ඒ බඳු කෙනෙකුට. ඉතින් කොහොම වුණත් අපේ බණපොතේ සඳහන් වෙන්නේ හැම ආර්ය ශ්‍රාවකයෙක්ම තමන් මාර්ගඵලයකටපත් වුණා නම් ඒක අනිවාර්යයෙන්ම දැනගන්නවා කියලා. එයා දැනගන්නවා. මේට වැඩි පොඩි වෙනසක් තියෙනවා ධානයක් පහළ වුණා. ධාන චිත්ත වීතියක ජවං සිත් 4 බවයි පෙන්නලා තියෙන්නේ. බොහොම සුළු වෙලාවක්. තාමත්ම සුළු වෙලාවක්. ඉතින් ධානයක් පහළ වෙච්ච අයත් තමන් දන්න මේ අර්පණා සමාධිය කියන ධානය පහළ වෙලාද කියලා හොයන්න බෑ ලේසි පාසු කෙනෙකුට. තත්පරෙන් 100න් පංගුවටත් අඩු කාලයකදී වෙන දෙයක් තමයි ධාන චිත්ත වීතියක් පහළ වීම. ඉතින් කොහොමද ඔක හොයාගන්නේ? බොහෝ දෙනා රැවටෙනවා ඔකට. මම ධාන ලබලා කියලා. ඇත්තටම ලබලා නෙවෙයි, රැවටිලා. ඒකට කරන්න තියෙන පිළිවෙල තමයි තමන්ට හිතෙනවා නම් තමන් සමාධියකටපත් වුණා කියලා. ඒ සමාධියට සමවදින්නම ඕන. වෙන දැනගන්න තේරුම් ගන්න පිළිවෙලක් නැහැ. වෙනත් දේ ගැන ඔක්කොම අදහස් අත්තර දමලා මම දැනට උපදවාගෙන තියෙන මට දැනට තියෙන සමාධියටයි මම සමවදින්නේ, දැනට තියෙන සමාධියෙන් තමයි මම ඉන්නේ කියලා අදිෂ්ඨාන කළා භාවනාවට වාඩි වෙන්න ඕනේ.
එහෙම අදිෂ්ඨාන කළාම තමන්ට ධානයක් පහළ වෙලා තියෙනවා නම් ඒ ධානය නැවත නැවත පහළ වෙනවා. අලුත් වෙනවා. ධාන සිත් වැඩි වැඩියෙන් පහළ වෙනවා. එතකොටත් බුද්ධිමත් අයට තේරුම් ගන්න පුළුවන් තමන් ධානයකට පත් වෙලා එහෙමත් තමාරුණා. තවදුරටත් තමන් උපදවාගත්ත සමාධියට සමවදිනවා කියලා නොයෙක් අවස්ථාවල භාවනාව කරන්නට ඕන. එහෙම කරනකොට තමන්ට ඒ වගේ සමාධියක් ඇති වෙලා නම් ඒ සමාධියේ හිත පිහිටන්න පටන් ගන්නවා. කාලේ අදිෂ්ඨාන කර කර සමාධියට සමවදින්න ඕන. අපි තුම පැය භාගයක් අදිෂ්ඨාන කර කර සමාධියට සමවදිනවා. ඊළඟට විනාඩි 45ක් අදිෂ්ඨාන කර කර ඊළඟට පැයක් අදිෂ්ඨාන කර කර සමාධි භාවනාවේ මම ලබාගත්තු මට ඇති වෙලා තියෙන සමාධියටයි මම සමවදින්න කියලා අදිෂ්ඨාන කර කර ඒකට සමවදින්න ඕන. තවතර ධානසෙත් පරම්පරාව වැඩි වැඩියෙන් උපදින්න පටන් ගන්නවා. ඕක තමයි මේ ධානයකට සමවදින පිළිවෙල ක්‍රමය. ඔහොම නැතුව කාටවත් පුළුවන් කමක් නැහැ. ධානයක් පහළ වුණා කියලා ඒකට සමවදින්න බෑ. ඒක ප්‍රගුණ කරන්නට ඕන. එහෙම තමන් උපදවාගත්තු සමාධියට සමවදිනවා කියලා අදිෂ්ඨාන කර කර භාවනාවේ යෙදෙනකොට බොහොම ඉක්මනට සමාධියට බැහැලා හිත 100%ක්ම එකඟ වෙලා පවතිනවා නම් පැය භාගයක් හරි විනාඩි 45ක් හරි පැයක් හරි අර මොළේ ඩිංගක් සකස් කරගන්න තුරු එහෙට මෙහෙට යන්න පුළුවන්. ඒ භාවනා අරමුණට සමාධි අරමුණට වැටුණයින් පස්සේ ඉවර වෙනකම්ම එකම හිතක් පිටපනින්නේ නැහැ. එකම වාරයක්වත් හිත පිටපනින්නේ නැහැ. අනේක තමයි මේ අර්පණා සමාධියේ ලක්ෂණය. ධානයේක ලක්ෂණය. මොකද පිටපනින්නේ නැති. දැන් සාමාන්‍යයෙන් අපේ සිත්වල ඔය චිත්ත වීති කියන ඒවා පහළ වෙන්නේ එක්තරා පිළිවෙලකට. එක චිත්ත වීතියක සාමාන්‍යයක ජවං සිත් කියලා 7ක් තියෙනවා. කලාතුරකින් අඩු වෙනවා මරණාසන්න චිත්ත වීති ආදීදී. නමුත් බොහෝ සෙයින් ඕවා තමයි පහළ වෙන්නේ. දැන් අර සමාධියට සමවදිනකොටත් ඕවා පහළ වෙනවා. ධානයක් ඉපදිලා නම් අදිෂ්ඨාන කර කර සමාධියට සමවදිනකොට අර ජවං සිත් 7 නීතිය කැඩිලා යනවා. සාමාන්‍යයෙන් ජවං සිත් 7ක් දුවලා තමයි සිත භවංගයට වැටෙන්නේ. දැන් අර පුරුදු කරගෙන යාම නිසා 8ක් 10ක් 12ක් ගිහිල්ලා භවංගයට වැටෙනවා. තවත් පුරුදු කරගෙන යනකොට 15ක් 20ක් 30ක් 40ක් ගිහිල්ලායි භවංගයට වැටෙන්නේ. තවත් පුරුදු කරනකොට 50ක් 100ක් 200ක් 500ක් 1000ක්
දහස් ගණන් ජවන් සිත් පහළ වෙලා ඊට පස්සේ තමයි භවංගයට වැටෙන්නේ. භවංගයට වැටෙනවා කියන්නේ ධානය අවසන් වෙනවා නැගී සිටිනවා. තාව වරුදු කරනකොට කෝටි ප්‍රකෝටි ගණන් ජවන් සිත් පහළ වෙලා තමයි භවංග සිතට වැටෙන්නේ. ඉතින් ධානයකින් දවස් ගණන් ඉන්න බෑ, වරුවක් කමාරක් නම් ඉන්න පුළුවන්. අරක පුරුදු කළාම භවංගයට වැටෙන්නේ නැතුව, භවංගයට වැටුණොන්නේ අමාරුවක් හරි වෙන දෙයක් හරි දැනෙන්නේ. භවංගයට වැටෙන්නේ ජවන් සිත් පරම්පරාවම දිගටම පවතිනවා. හිත පිට පනින්න නම් භවංගයට වැටෙන්න ඕන. භවංගයට වැටෙන්නේ නැහැ. ජවන් සිත් පරම්පරාවක් කෝටි ප්‍රකෝටි ගණන් පහළ වෙනවා. ඕක තමයි ධාන සමාපත්තිය කියන්නේ. ධානයෙන් ඉන්නවා කියන්නේ ඕක තමයි. ඉතින් ඕක නිකං සමාධියක් උපදවා ගන්නට බෑ. කයකට කරුණු කියා දුන්නා. දවස් දෙකක් විතර අපි විතර්ක ਵਿਚාරාදී අංග ආවර්ජනය කරමින් භාවනා කළා. ඊට පස්සේ දවස් දෙකකට දෙකමාරක් විතර සමාධියට සමවදින්න පුරුදු කරමින් භාවනා කළා. ඕක තමයි පිළිවෙල. එහෙම සමාධියට සමවදින්න පුරුදු කළාම බොහොම ඉක්මනින් සමාධියට යන. ඉතින් Tamanට තේරුම් ගන්න පුළුවන්. කාගෙන්වත් අහන්න, හොයන්න, බලන්න, පොත්පත් බලන්න ඕන කමක් නැහැ. අදිස්ථාන කළා පැයක් විතර හෝ තමන් උපදවාගත්ත සමාධියට සමවදිනම කියලා අදිස්ථාන කරලා සමාධියට බැසගත්තාම මුලදී අර ලකලැස්ති වෙනතුරු ටිකක් හිතේට මෙහෙට පනින්න පුළුවන් විනාඩියක් දෙකක් තුනක්. ඊට පස්සේ භාවනා ආරමණයට වැටුණාම පනින්නේ නැහැ. තමන් අදිස්ථාන කරන වේලාව සම්පූර්ණයෙන්ම හිත 100% එකඟ වෙලා පවතිනවා. එහෙම පවතිනවා නම් අර්පණා සමාධියක් ධානයක් ලැබිලා කියලා තමන්ටම තේරුම් ගන්න පුළුවන්. අර්පණා සමාධියේ ලක්ෂණය ඒක තමයි. උපචාර සමාධියේදී නම් එක කාමාවචරයි. ඒ නිසා 100% සිත එකඟ වෙන්නේ නැහැ. 90%කටත් වැඩිය සිත එකඟ වෙනවා. ඒකදී භවංගයට වැටෙනවා. ඒකයි වෙනස් පොඩි වෙනස්කම් වෙන්නේ. නමුත් ඒක බාධාවක් වෙන්න ඒ තරම් අය භාවනා කරනකොට සමහර විට 4-5 වාරයක් වෙනත් දෙයක් ක්ෂණික වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් මිසල් ලොකුවට එන්නේ නැහැ. උපචාර සමාධිය. අර්පණා සමාධියදී අරහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඔය අර්පණා සමාධිය කියන ප්‍රථම ඥානෙ පිළිපදව. සම්මා සමාධි. විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහෙන් යුක්ත ප්‍රථම ඥානය උපදවාගෙන ඒකට එළඹ වාසය කරනවා. මේක සම්මා සමාධි. නිවර්ජි සමාධිය කියන පදේ නෙමෙයි. ඒ නිවර්ජි යහපත් සමාධිය කියුවට නියම අර්ථය ලැබෙන්නේ නැහැ. මේ සමාධි ටිකත් එක්කවමයි නියම අර්ථය ලැබෙන්නේ. ඉතින් ඊළඟ ඒවා පිළිබඳවත් කෙටියෙන්වත් හඳුන්වා දෙන්නට ඕන. උපචාර සමාධිය, අර්පණා සමාධිය ගැන තමයි කියලා දුන්නේ.
සමාධියක් උපදවාගෙන තියනවා නම් මේකට සමවදින්න කොහොමද කියලා අර පූර්ව කෘත්‍ය ආගේ ඒවා කියලා දුන්න පුරුදු කළා. අන්නේ විදිහට තමයි ඒවා කරන්නේ. කොහොම භාවනා කරගෙන යනකොට මේ සිත අරමුණට නංවන එක අරමුණේ ක්‍රියා කරන එක මහ ගොරෝසු එකක්. Tamanta මහ කරදරයක් වගේ. නිකම්ම හිතෙනවා. මේක මහ කරදරයක්. තකට මෙනෙහි නොකර නිකන් ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා Tamanටම හිතෙනවා. අර විතරක ਵਿਚාර දෙක මහා කරදරයක් බාධකයක් වගේ වැටෙනවා. කොහොම ටික දවසක් කරගෙන යනකොට විතරක ਵਿਚාර දෙක එපාවටම එපා වෙනවා. එතකොට හිතේ පහළ වෙන්නේ නැති වෙනවා එපා වුණාම. තමන් මේකෙන් ඈත් වෙනවා. කොට දැන් විතරක ਵਿਚාර දෙක පහළ වෙන්නේ නැහැ හිතේ. ඉතිරි අංග තුන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුන තමයි ඔය දෙවෙනි ධ්‍යානයේදී පහළ වෙන්නේ. ඊගාවට තවදුරටත් භාවනා කරගෙන යනකොට මේ ප්‍රීතිය කියන එක මහා ඖදාරික එකක්. මහා ගොරෝසුයි. අංගත පතට හරි අමාරුයි වගේ මේ ප්‍රීතිය ඇති වෙනකොට ගොරෝසු නිසා ප්‍රීතියක් ක්‍රමයෙන් එපා වෙනවා. ටික ටික ඈත් වෙනවා. කොහොම භාවනා කරගෙන යනකොට ප්‍රීතිය හිතේ උපදින්නේ නැතුවම යනවා. එතකොට තමයි සුඛ ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් යුක්ත තුන්වෙනි ධ්‍යානයට එළඹ වාසය කරන්න පුළුවන්. තුන්වෙනි ධ්‍යානය බොහොම සුවදායක එකක් කියලා ආර්යයෝ වර්ණනා කරලා තියෙනවා. ඊළඟට තවදුරටත් භාවනා කරගෙන යනකොට මේ සුඛය කියන එකත් මහ ගොරෝසු හැටියට වැටෙනවා. හරිම ගොරෝසුයි. අනිද්දාට සිහිල් සුලම්පාරක් ඇඟේ වදිනකොට හරි සනීපයි. සුඛය. දැන් අර මට්ටමට ආම කටුවත්තක් අදින්නවා. මේක සුවයක් නැහැ. අංගතපත්තට සුවයක් නැහැ. ඒක මහ රළු ගොරෝසු එකක් වගේ. සීතල සුලම්පාරක් වදිනවා කියන්නේ ඇඟේ කටුවතු අදින්නවා වගේ සියුම් ආවුදෝලින් ඌරන්නවා වගේ මේ සුඛයේ තියෙන එපා වෙන ගතිය. කොහොම ගිහිල්ලා හිටන් ඔය සුඛය කියන එක ඒකයි සැපය එපාවටම එපා වෙනවා. ඒක එපාවට එපා වුණාම තමයි ඒකාග්‍රතාවයෙන් යුක්ත හතරවෙනි ධානය පාරවන. උපේක්ෂාවෙන් යුක්ත ඒකාග්‍රතාවයෙන් යුක්ත හතරවෙනි ධානයේ පාරවන. ඕක තමයි බුදුරජාණන් වහන්සේ හතර තමයි සම්මා සමාධි වශයෙන් දේශනා කළා. හැමතැනම ඔය දේශනාව තියෙනවා. අභිධර්මයේ පොඩි වෙනසක් තියෙනවා. ධ්‍යාන පහකට යනවා. දැන් සූත්‍රාර්ථ ක්‍රමයේ හැටියට විතරක ਵਿਚාර දෙක දෙවෙනි ධ්‍යානයේදී නැති වෙලා යනවා. අභිධර්මයේදී හැම නෙමෙයි. අවිතක්කං විචාරමත්තං කියලා. විතරකේ විතරක් නැති වෙනවා දෙවෙනි ධ්‍යානයේදී. තුන්වෙනි ධ්‍යානයේදී විචාරේ නැති වෙනවා. හතරවෙනි ධ්‍යානයේදී ප්‍රීතිය නැති වෙනවා. පස්වෙනි ධ්‍යානයේදී සුඛය නැති වෙනවා. ඒ අභිධර්ම ක්‍රමයේ හැටියට. ඒක තමයි
මේ සමාධි පිළිවෙල. දැන් ඔය සමාධිය වැඩි දියුණු කරගෙන සමාධියට සමවැදිලා අදිස්ථාන කරලා මම මෙච්චර වෙලාවක් සමාධියෙන් ඉඳලා ඊළඟට විදර්ශනා භාවනා කරනම කියලා අදිස්ථාන කළා ඒ කටයුත්ත දිගට ගෙන යන්න පුළුවන්. එහෙම තමයි භාවනා මාර්ගයේ යන්නේ. සමාධිය වඩලා විදර්ශනාවට බහැලා කටයුතු කරන පිළිවෙල තමයි මේ බුද්ධ ශාසනයේ සමහර කෙනෙක් සසර බය දැකලා සංවේගයේ ඇති කරගෙන ඉක්මනට මේ සසර දුකින් මිදෙන්න ඕන, ජරා මරණ ආදී දුකෙන් මිදෙන්න ඕන කියලා අදිස්ථානයේ ඇති කරගෙන භාවනා කරනවා. එයාට මේ සමාධි උපදවන්න යන එකත් ප්‍රමාදයක් කියලා එයා හිතන්නේ. ඒකත් ප්‍රමාදයක්. ඒ නිසා විදර්ශනාවෙන්ම ආරම්භ කරනවා. භාවනාව පටන් ගන්නෙම විදර්ශනාව. පටන් අරගෙන භාවනා කරනවා. තින් අපේ රටේ අපේ ස්වාමීන් වහන්සේලා ඔය ධාතු කර්මස්ථානය අරවා මේවා කිව්වට එකක්වත් මේ සාර්ථක එකක් නෙවෙයි. ඒවා කලාට ප්‍රතිඵලයක් ලබන්න අමාරුයි. ශ්‍රාවකයන්ට කරගන්න බෑ. ඒ 956 අපේ ලංකාවට ඇවිත් පුරුදු පුහුණු කළ දැනට කඳුබඩ ආදී ආයතන වල පවත්වාගෙන යන භාවනා පිළිවෙල පිම්බීම හැකිලිම කියලා මෙනෙහි කරන්නේ. ඒක සමහර භාවනා කරන අයවත් දන්න මොකද්ද කරන්න කියලා. මහසේ සයාඩෝ කියන මහා තෙරුන් වහන්සේලාගේ පරම්පරාවේ නොසින්දී පවතින භාවනා වැඩපිළිවෙලක්. ඒක බොහොම හොඳ එකක්. ඒක තමයි ධාතු කර්මස්ථානය කියන්නේ. අපේ ස්වාමීන් වහන්සේලා භාවනා ගැන කියා දුන්නට නංගන් කියනවා මිසක් ධාතු කර්මස්ථානයක් කරන්න කවුරුවත් මට පේන්නේ නැහැ ගන්න බව. නංගන් කියනවා. මේක හරියටම හරි හොඳම පිළිවෙලක්. පිම්බීම හැකිලිම කියන්නේ පඨවි තේජෝ වායෝ කියන මේ ධාතු තුන ධාතුත්වය පොට්ටබ්බ රූපේ කියලා තමයි ඒකට කියන්නේ. ධාතු කර්මස්ථානය. අමත් ඒක ඕනතරම් කරලා තියෙනවා. ඒක දවසේම සිහිනෝන පවත්තමින් භාවනා කරනකොට හිත විදර්ශනා සමාධි වශයෙන් බොහොම අගේට එකඟ වෙනවා. වැඩි කල් යන්න ඕනේ නෑ. මේ අපේ අය කරන්නේ නෑ ඕකනේ වැඩි. අපේ අය ඒක හරියට කරන්නේ නෑ. ඉතින් ප්‍රතිඵල නෑ. හරියට හිතට අරගෙන වැඩි නෙමේ සුමානයක් කළා. කට පියාගෙන බාහිර දේවල් හිතන්නේ නැතුව තමන්ගේ ඉරියව් පැවැත්වීම ආදියට ඒවා හොඳට සිහිනුවණින් කරමින් සක්මන් කරමින් වාඩි වෙමින් භාවනා කළා නම් සතියක් යනකොට තමන්ට නුවණ තියනවා නම් දියුණු. අපේ අය කරන්නේ නැහැ. කරන්නේ නැති එක තමයි වැටේ. ඉතින් ඒ ගැන මම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නවා මම කරලා තියෙන නිසා හොඳට බොහොම ඉක්මනින් සිත එකඟ වෙනවා. සාමාන්‍ය ජනයාට උඟක් දුරට හොඳයි. එහෙම සිත එකඟ වෙලා
අර විදර්ශනා අරමුණු ඔස්සේම හිත තැම්පත් වෙනවා. ඒක ප්‍රමාණවත් වෙනවා මාර්ගඵල ලබන්න. ඒකට විදර්ශනා සමාධි, අනිමිත්ත සමාධි කියලා දේශනාවේ කියනවා. අටුවාවල කියනවා කණික සමාධි කියලා. නයි කණික සමාධියෙන් බිනා විපස්සනා සම්භවති කියලා සුද්ධ මාර්ග මහා ටීකා විස්තර කළා. ඒ සමාධිය නැතුව විදර්ශනා කරන්න බෑ. දැන් අපි සමාධිය නවත්තලා විදර්ශනා භාවනා කරනකොට ඇති වෙන්නේ ක්ෂණික සමාධිය කියන එක තමයි. ඒක දියුණු වෙනකොට හොඳට දියුණු වෙනකොට අප්පිතෝවිය චිත්තං නිච්චලං කරෝති කියලා තියෙන්නේ. අර්පණාවට සමවැදුනාක් මෙන් චිත්ත නිශ්චල කරනවා. ඒ සමාධිය උපදවන්නේ නැතුව ආරම්භයේ ඉඳලම විදර්ශනා භාවනා කරමින් යන වැඩපිළිවෙල. ඒ මහසී සයාඩෝ නායපානන් වහන්සේ අපට දුන්න දායාදයක් තමයි මේට වැඩලා. හරියවන්ත පිළිවෙලක්. මම කරලා ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නා ඒ පිළිබඳව. ඉතින් හොඳට සිහිනෝන පිහිටවගෙන කට පියාගෙන කට අරින්නවත් බෑ. කට පියාගෙන දවස මුළුල්ලේම රැ නිදා ගන්න පැය 4 ඇරෙන්න භාවනාවේ යෙදුණාම මේ බලායෙන් දෙද්දි භාවනාවේ ඉදිරියට යනවා. අපේ මිනිස්සු ගියාට කරන්නේ කඳපට ගියත් තලගල ගියත් කරන්නේ නැහැ. භාවනාව ප්‍රතිඵලයක්. අර්පණාවට සමවැදුණාක් මෙන් හිත තැම්පත් වෙනවා කියලා ඒක සඳහන් වෙනවා. එතකොට ඒක මේ සමාධිය උපදවන්නේ නැතුව යන භාවනා මඟ තමයි. ඔකට කියනවා විපස්සනා පූර්වාංගම සමතේ කියලා දේශනාව. ඒ දර්ශනා පූර්වාංගම සමතේ කියලා. ඉතින් ඕවා ගැන අපේ ස්වාමීන් වහන්සේලා ප්‍රායෝගික වශයෙන් දෙත් නැහැ, පොතපත බලන්නේ නැහැ. හරියකට. ඉතින් නොයේ වල්වටාරම් දේශනා කරනවා. ආනන්ද හාමුදුරුවෝ දේශනා කළ සූත්‍රයක තියෙන ඕක තමයි විදර්ශනා පූර්වාංගම සමතේ කියන්නේ. එහෙමත් යන අය ඉන්නවා. ඉතින් වැඩි වශයෙන් සමාධිය උපදවාගෙන විදර්ශනා කරන හැටි තමයි විසුද්ධි මාර්ග, විමුක්ති මාර්ග, ප්‍රතිසම්පදා මාර්ග ආදී සේරම අටුවාවල තියෙනවා. විදර්ශනා භාවනා කරන සමාධිය උපදවන හැටි බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සූත්‍ර 3-4ක් විතර තියෙනවා. එම දේශනා කරපු. ඉතින් ඒවා කරන්න පුළුවන්. හැබැයි කරන්න පිළිවෙල දැනගන්න. නිකන් ඔය පඨවි ධාතු අනිත්‍යයි, අස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤා ඕවා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. අවබෝධයක් ලැබෙන්නේ. අර පිළිවෙල හරිම හොඳයි. ඉතින් ඒවා ඉතින් කරන්න අපේ අය. වෙන හොඳ තැන් හොයනවා, හොඳ දේවල් හොයනවා. මේක හරියට කළාම හරි ප්‍රතිඵලදායක. ඒක තමයි විදර්ශනා පූර්වාංගම සමතය. සමාධිය උපදවන්න නැතුව මුලින්දරම විදර්ශනා කරමින් යන වැඩපිළිවෙල. එහෙමත් කරනවා මේ බුද්ධ ශාසනය. අපේ අටුවාවල වැඩි වශයෙන් විස්තර කරලා තියෙන සමාධිය උපදවාගෙන විදර්ශනාවට පයින්. ඒක වඩාත් ඉතින් හොඳයි. සමාධිය ශක්තිමත් වුණාම විදර්ශනාවත් කාන්දින් ශක්තිමත් වෙනවා. ඒකයි ඒක ප්‍රයෝජන. ඒ වුණාට අර විදියට ගියත් ඔය චක්කපාල හාමුදුරුවෝගේ, සුසීමා හාමුදුරුවෝගේ එහෙම රහත් වෙන්න පුළුවන්කම තියෙනවා.
ඒ පැත්තෙන් කියත්. ඉතින් මොනවත් ඒක හරියට